අයිබෝන බෙක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙත. නැගෙනහිර ජටිය ගැන ඉන්දිය මහ කොමසාරිස්වරයා ජනපති හා අගමැති සමග සාකච්ඡා කරයි. ගත වූ දිනේත් කොවිඩ් මරණ 7ක්. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් කොවිඩ් ආසාදනය වෙයි. කොවිඩ් හමුවේ තම රහේ එවුන් අමතක නොකරන්නයි ආදිවාසී නායක ආණ්ඩුවෙන් ඉල්ලයි. අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ගම් පුජ්‍යවලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. නිදහස් දිනය සැමරීමට සියල්ල සූදානම්. අදත් පෙරහුරු. ගෝලීය කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස පහළට. කොවිඩ් සඳහා වඩාත් සාර්ථක එන්නත ස්පුට්නික් බව හෙළිවේ. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට සහ බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඊයේ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 330 දෙනෙකු දක්වා ඉහළ ගියා. ගත වූ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 715 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 261ක්. ගම්පහින් ආසාදිතයන් 142ක්, බදුල්ලෙන් 61ක්, කුරුණෑගලින් 53ක්, මහනුවරෙන් 43ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 42 දෙනෙකුද වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 115ක්. ඊයේ දිනේ පමණක් මෙරට තුල සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 12340ක්. මේ අතර ඊයේ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වුණා. වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය සහ රාගමෑන ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර කාන්තාවන් 9 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙක් වනවා. ඒ අතරට ඊයේ දිනේ වාර්තා වූ 32 වෙනිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ මරණයත් ඇතුළත්. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධිරුධිර පීඩනයේ ඇදුම රෝගී තත්ත්වය සහ උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි. මීට අමතරව කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසති පිරිමි දරුවෙක්ද කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවාගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බවයි. ඒ අනුව මේ දක්වා මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ යනවා. මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වයේ දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්. ඔහු මේ වන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ. එමෙන්ම බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. නමුත් රෝහලේ රෝගී සත්කාරක සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව හදිසි ශල්‍ය කර්ම සිදු කරනු ලැබුවත් දින නියම කරන ලද ශල්‍ය කර්ම తాවකාලිකව නවතා දමා ඇති බවට වාර්තා වුණා. එමෙන්ම නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ COVID-19 ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනාම පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඔවුන් සියලු දෙනාම ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු පසුගිය 21 වනදා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව අම්පාර ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර සිටි අතරවාරයේ ඔහුගේ නිවස සොරුන් බිඳ තිබෙනවා. ඒ බව දැනගෙන ඇත්තේ යලි නිවසට පැමිණි පසු වන අතර ඔහු ඒ පිළිබඳ දෙනියාය පොලිස් ස්ථානයට පැමිණිලි කර දින 3ක් යනතුරු විමර්ශන සඳහා පොලිසිය නොපැමිණීම නිසා නිවස තුළට නොගොස් මඩුවක දින 3ක් රැය පහන් කිරීමට එම පුද්ගලයාට සිදුව තිබුණා. නිවසේ තිබූ රුපියල් 15,000ක මුදලක් සහ තවත් වැදගත් ලියවිලි රැසක් සොරුන් විසින් රැගෙන ගොස් තිබූ බවයි ඔහු පැවසුවේ. ඉරිදා වගේ තමයි මේ ඉබ්බ කපලා කඩලා ඊට ඇවිල්ලා මේ කඩේ තියෙනවා කඩේ ගේ දෙකම තියෙනවා බඩුත් අරගෙන මේ කේස් අරගෙන තේර මේ ටිකක් අරගෙන මේ වෙලා පොලිසියෙන් ආවේ නැද්ද? අපි වැමිලි කරා. යාලා එන්නම් කියලා කියනවා ඒ උනාට තාම මේ දැනට නම් ආවේ නැහැ මේ වෙනකන්. මුඛ ආවරණ නොමැතිව මහමග ගමන් ගන්නා පුද්ගලින් සහ රියදුරන් වැටලීමේ මෙහෙයුම් ඊයේ මෙන්ම අද දිනේත් දිවයිනේ විවිධ නගරවලදී දියත් කෙරුණා. මාස්ක් කියනවා. මාස්ක් එක දාන්නේ සාක්කුවට නෙවෙයි. ඔයගොල්ලෝ පරිස්සම් කරලා තමයි ගෙදර මිනිස්සු පරිස්සම් කරනවා. ඊදුරු මහත්තයා අපි දැක්කට පස්සේ මාස්ක් එක දාගෙන වැඩක් නැහැ. ඔබතුමාගේ ආරක්ෂාවට කියන්නේ. ඔබතුමත් එක්ක යන පිටිපස්සේ කෙනා යගේ ආරක්ෂාවට අපි කියන්නේ. මෙතන කිකොලයක් ආගන්න. ඩ්‍රයිවර් මහත්තයා දාගෙන යන්න ඕනේ මේක. අපි දැක්කට පස්සේ ඔක දාගෙන හරියන්නේ නැහැ. ඔබතුමාගේ ආරක්ෂාවට යන මගින්ගේ ආරක්ෂාවට අපි කියන්නේ. ඇයි මාස්ක් දාන්න නැත්තේ? හෙල්මට් එක දාලා දාන්න බෑ. ඔයාලගේ ආරක්ෂාවට ඔය පිළිපිට මාස්ක් එක දාන්න කියලා. තේරුණාද? ඔගේ ආරක්ෂාව වෙන්නේ ඔයාලා. විතරක්
අපිත් ආරක්ෂාව වෙනවා. ඒ කොමාස් මාස්කෝ. මාස්කක දාගන්න මෙතන. ඉන්නත් ඕකෙල්ල ගන්න හැම තියෙන ඔක දාගෙන යන්න. මාස්කේ වාගෙන. ඔය 10 වෙහෙන් දාන්න 10 කටයි වෙයි. ඔය මාස්ක් එක දාන්න ඔය පැත්ත නෙමෙයි. අනිත් පැත්ත දාන්න. ජනතාව කැප වෙනවා කෙසේ වෙතත් සුළු දේවල් හින්දා මේ ආකාරයෙන් කොවිඩ් පැතිර යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී කෙසේ හෝ මේ තත්ත්වය යම් කිසි ආකාරයකින් ඊට වඩා පාලනය කර ගැනීමට ලංකාවේ එන්නත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලබා දීමට හැකියාව ලැබුණා. මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25000කට ආසන්න සංඛ්‍යාවකට අපි එන්නත්කරණය කරලා තියෙනවා. මේ අතර ආදිවාසී නායකවරු වර්ගයේ වන්නිලැත්තන් පවසන්නේ මහියංගන ප්‍රදේශයටත් කොවිඩ් ව්‍යාප්ත වී ඇති පසුබිමක බලධාරීන් සේ ප්‍රජාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ගම් පුජ්‍යවලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. 100කට කිට්ටු තැනින් මේ වෙලා පුජ්‍ය මන්ද වෙනකොට කොරෝනා මන්ද වෙච්ච කණ්ඩායම් ඉදිනවා. හැබැයි අද දවස් පුජ්‍ය මන්ද වෙනකම් මේතනට මේ රට පුජ්‍යයේ රඳන මහවුරුලවත් ආරක්ෂක අංශ පුජ්‍යවල හුරුලවත් දොස්තර හුරුලවත් මොන එකක්වත් තීරණයක් මන්ද කරගෙන කොදුයි. කොළඹපෝරු ගම් පුජ්‍යට වැඩි තැනින් මේතන විනාශ තැන මන්ද වෙගෙන මංගච්චයි තව සති පුජ්‍ය දෙකමත් තුනමක් මංගච්චනකොට මේ ඇත්තෝ ඉල්ලීම් පුජ්‍ය මන්ද කරනවා මේ ගම් පුජ්‍යවල ගැනත් ඉක්මන්තනින් මොන එකක් හරි තීරණයක් මන්ද කරගන්න ආණ්ඩු පුජ්‍යයේ මහවුරුලාට. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 65698 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 59043 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 6325 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ගෙවුණු සතියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 13%කින් පහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර රුසියාවේ ස්පුට්නික් 5 එන්නත 90%ක සාර්ථකත්වයක් දක්වන බව නවතම පර්යේෂණ වලින් හඳුනාගෙන තිබෙනවා. ලොව පළමු කොවිඩ් මර්ධන එන්නත ලෙස රුසියාව නිපදූ ස්පුට්නික් 5 එන්නත 91.6ක සාර්ථකත්වයක් පෙන්වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. ඒ 20000 ඉක්ම වූ පිරිසක් යොදා සිදු කළ තෙවැනි අදියරේ පරීක්ෂණයකින් අනාවරණය සිදු කළ ස්වාධීන ආයතනය පවසන්නේ ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා දෙකම නිසි කාලයේදී ලබා දීමෙන් මෙම සාර්ථකත්වය අත්පත් කරගත හැකි බවයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමෙන් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසනවා. එහිදී හඳුනාගෙන ඇත්තේ මාත්‍රාව ලබා දී මාස 3කින් රෝගියා සඳහා 76%ක වැඩි ආරක්ෂාවක් හිමිවන බවයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමේදී එන්නත් දෙක අතර පරතරය සති 6ට නොඅඩු සති 15ට නොවැඩි කාලයක් විය යුතු බවයි. ගෙවුණු දිනේදී එක්සත් රාජධානියෙන් කොවිඩ් මරණ 1449ක් වාර්තා වී තිබුණා. ඒ අතරින් එක් සුවිශේෂී චරිතයක් වූයේ එරට යුද විරුවෙක් ලෙසින් සැලකුණු කපිතාන් ශ්‍රීමත් ටොම් මූර්. ඔහු පසුගියදා කාගේ අවධානයට පාත්‍ර වුණේ එරට ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 33ක් එක් රැස් කරගත් පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන්. කොවිඩ් වෛරසයේම ගොදුරක් වී ඔහු සිය ජීවිත ගමන අවසන් කළේ 100 වෙනි වියේ පසුවෙද්දී. මේ අතර ගෙවුණු සතියේදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම වාර්තා අනුව ගෙවුණු ජනවාරි 31 වෙනිදායින් අවසන් වූ සතියේදී ආසාදිතයන් 13%කින් පහළ ගොස් තිබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 10,44 ලක්ෂයට ආසන්න වී ඇති අතර වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 22,62,000කට අධිකයි. බෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්වේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඊයේ පැවති මෙම හමුවේදී කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සඳහන්. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වයේ සහිත පර්යන්තයක් ලෙස මෙහෙයුම් සිදු කිරීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඉදිකිරීමට යෝජිත වරාය බටහිර පර්යන්තය ජපානය හා ඉන්දිය රජයන් විසින් නම් කරනු ලබන පාර්ශවයන් සමග එක්ව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට පසුගියදා පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට රජය ගත් තීරණය ආණ්ඩුව තුළ සිටින පක්ෂවල ජයග්‍රහණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීම වෙනුවෙන් එක් වූ ආණ්ඩුවේ පක්ෂ 10 නායකින්
එක්ව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය අපේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව තීරණය කරන ප්‍රශ්නයක් බවට පත් කරමින් තිබුණා. නැගෙනහිර පර්යන්තය කියන්නේ කොළඹ වරායේ තිබෙන සුවිශේෂී ආදායමක් උත්පාදනය කළ හැකි ජැටියක් පමණක් නෙවෙයි, ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තත් ඒ ජැටියේ වැදගත්කම ඉතා ඉහළයි. ඒ සියල්ල සලකා බලලා අවසානයේ අපේ ආණ්ඩුව නිවැරදි තීරණයක් ගත්තා. ඒ තමයි නැගෙනහිර පර්යන්තය 100% වරාය අධිකාරිය සමග යටතේ පවත්වාගෙන යන්න. එහෙම තීරණයක් ගැනීම පහසු නෑ. අපිට පේනවා ඉන්දියානු තානාපති කාර්යාලයේ ඉන් පසුව දක්වා තිබෙන ඇතැම් ප්‍රතික්‍රියාවලින් ඔවුන් මේ තත්ත්වය ඉතාම කැමැත්තෙන් පිළිගන්න සූදානමක් තිබෙන බව පේන්නේ නැහැ. ඒ මොනතරම් අසීරු තත්ත්වයක් වුණත් රටේ ජනතාවගේ අභිවෘද්ධිය පැත්තට අපේ රටේ අනාගතයේ පැත්ත හිතලා ජනාධිපතිතුමන් ඒ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. අපි ඉතාම කෘතවේදී වෙනවා, ගෞරවය පළ කරනවා ඒ අභියෝගාත්මක අසීරු තීරණය ගැනීම ගැන. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මේ වෙලාවේ මේකට හොට දාලා තියෙනවා. මේ ඕන්ට අයිති නැති වැඩක්. අපිත් ඉන්දියාවත් ජපානයත් අතර යම් එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට ඇවිල්ලා හොට දාන්න ඇමරිකානු තානාපතිනියට හේතුවක් ඇත්තේම නැහැ. මේකෙන් පේනවා එක්තරා වෙනත් දෙයක්. භූදේශපාලනික තරංගයක් මේ ප්‍රදේශයේ කලාපයේ තියෙනවා. අන්න ඒ කලාපයේ තියෙන මේ භූදේශපාලනික තරංගයේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව මේ යෝජනා කර තිබූ වැඩපිළිවෙලත් එක්ක ගැට ගැසී තිබුණයි කියන එක ඒ අනුව සැක කරන්න හිතනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව පැත්තෙනුත් අපේ ජාතික නිදහස පැත්තෙනුත් අපි මේ ගත්තා වූ තීරණය බොහෝසේම වැදගත් බව අපිට ඇමරිකන් තානාපතිනිය මතක් කර දී තිබෙනවා. ජාතික සම්පත් විදේශ රටවලට විකිණීම සඳහා විශාල ජනවරමක් හිමි කර ගැනීම තුළින් පමණක් පාලකයින්ට අයිතියක් හිමි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මීරිකම පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සත්කාරය ජංගම සේවය ඊයේ පැවැත්වුණේ මීරිගම ඉදිපරපේ විහාරස්ථානයේදී. එහිදී ප්‍රදේශවාසීන් විපක්ෂ නායකවරයාට සිය ගැටලු යොමු කළා. 2019 වර්ෂයේ අවසානයේ වගේ අපිට නිවාස ණය දුන්නා නිවාස සංවර්ධන අධිකාරිය. ඔබතුමා තමයි චෙක් එක දුන්නේ. ඉතින් අපි ලක්ෂ 2ක් ලිව්වට අපිට හම්බුනේ 40000යි. ඊට පස්සේ ඒ සල්ලි හම්බුන්නේ නැහැ. ඊට පස්සේ දැන් නිවාස සංවර්ධන අධිකාරිය ලියුම් ගෙවනවා මේ 6000 ගණන් දාලා ඒකට වාරිකතු කරලා ගෙනියන්න එනවා හිටා නිද්දා කියලා. අපේ ආණ්ඩුව තිබුණා නම් සුදු 1,60,000ක් අපි ලබා දෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි ඉන්නේ විපක්ෂයේ. නමුත් අම්මගේ ප්‍රශ්නය මානුෂීය ප්‍රශ්නයක් හැටියට අරගෙන අපි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයේ පාර්ලිමේන්තුව පහ කරන්නේ. බලය ගන්න නම් ඔහම නිකන් ඔහම ඉඳලා ඔක හරියන්නේ නැහැ. දැන් නායකතුමත් එක්කලා අනිත් අය ඒත් එක්කලා සම්බන්ධ වෙන්න. දැන් මේදිගම ආසනය ගත්තාම මේක එක්සත් ජාති පක්ෂයේ ආසනය. ඉතින් අදත් ඉන්නවා මිනිස්සු. නමුත් ඒ අයට නායකත්වයේ දෙන්න කෙනෙක්. අද දවසේ බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුල රටත් විකුණන්න හදනවායි. ඒ වගේ තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තිබේ. ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ. එහෙම තමයි ලෝක ප්‍රචලිත වෙලා තිබේ. මෙන්න මෙවන් තත්ත්වයක් තමයි අද රටේ උද්ගත වෙලා තිබේ. අපි පැහැදිලිවම කියන්නට ඕන මේ රටේ ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන අපේ රටේ අයිතියක් විය යුතුමයි. මේවා ජනතාවගේ දේපල. ලක්ෂ 220කට අයිති දේපල. පාලකයෝ පත් වෙන්නේ తాවකාලික බහරකරුවන් හැටියට. විශාල ජනවරම් ලැබූ පමණින් පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතයට ජාතික සම්පත, ජාතික දේපල විකිණීම, කුලියකට දීම, බදු දීමට කිසිසේත්ම හැකියාවක්. අපි රටක් හැටියට අපේ රටේ අභිමානය, පෞරුෂත්වය අපි සුරකින්නට ඕන. මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය චාම් මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ලෙස අභිමානවත් අයුරින් පවත්වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර අද දිනේත් නිදහස් උත්සවයේ පෙරහුරු වැඩසටහන් පැවැත්වුණා. 73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ අනුව නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු අද දිනේද නිදහස් චතුරස්‍රයේ අවට සිදු කෙරුණා.
සෞඛ්‍ය නීති නිසි අයුරෙන් පිළිපදිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර නිදහස් දින සමරු උත්සවය පැවැත්වෙන අතර උත්සවයට සහභාගී වන ආරාධිත අමුත්තන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභිමානය ත්‍රිවිධ හමුදාව පොලිසිය සමග සංස්කෘතික අංගයන් සමන්විත නිදහස් උත්සවය අපි 4 වෙනිදා උදෑසන සමරනවා. මේ සඳහා විවිධ කතා ඇති වෙලා තිබෙනවා. අපි ජෛව බුබුල ක්‍රමය යටතේ හමුදාවේ නිලධාරීන් සෙසුන්දයන් මේකට සම්බන්ධ වෙන බටපිරිස් තබාගෙන කිසිදු ආකාරයෙන් කොවිඩ් ඔවුන් තුල පැතිර නොවන ආකාරයට රැකබලාගෙන තමයි අපි මේ තත්ත්වය මේව පෙළපාලිය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර 73 වන ජාතික නිදහස් දිනයේ සැමරුම හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. හෙට දිනේ උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා. ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට පැමිණෙන වාහනත් සීමා වෙනවා. මේ නිසා අනිවාර්යෙන්ම ඒ මාර්ග හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරාගත යුතුයි. මීට අමතරව නිදහස් චතුරස්‍රය නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනය සීමා වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙරට 73 වන නිදහස් සමරුවට සමගාමීව රටට සෙත්පතා සර්වරාත්‍රික පිරිද්දේශනයක් ඊයේ කොළඹ නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. ඒ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා. මේ අතර සර්වරාත්‍රික පිරිද්දේශනයට සමගාමීව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් අද උදැසන මරදාන ශ්‍රී ලංකා මහපිරිවෙන් විහාරස්ථානයේදී දානමය පින්කමක් පැවැත්වුණා. මෙහිදී ජාතික නිදහස වෙනුවෙන් දීපදු සැමටත් රට ජාතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සැමටත් පින් අනුමෝදනා කිරීමද සිදු කෙරුණා. තවත් තොරතුරු විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වෙනවා. එදිනදා කටයුතු වෙනුවෙන් සිය ජීවිතයේද අවදානමක හෙළමින් මල්වතෝය තරණය කරන ගම්වාසීන් පිරිසක් පිළිබඳව අද දෙරණට වාර්තා වුණා. අනුරාධපුර හිදෝගම කුඩා නිලුබෑවේ සිට අනුරාධපුර නගරය වෙත මල්වතු ඔය හරහා යෙදී ඇති කෙටිම මාර්ගය මෙයයි. මල්වතු ඔය කිඹුල් ගහනය වැඩිවීම නිසා කේබල් ආධාරයෙන් ඔය තරණය කිරීමට ගම්වාසීන් කටයුතු කරන්නේ මෙලෙසින්. දැන් අවුරුදු 6ක් 7කට වැඩිය එහාට මෙහාට යන්න ඉන්නේ මේ කේබල් එකේ. ඔයෙන් බහලා යන්න පුළුවන්කම තිබ්බ කලින්. දැන් යන්න දිහන්නේ නැහැ. යන්න බැරි හේතුව තමයි කිඹුල්ලු ඉන්නවා මේක. අවදානමකින් මිදීමට කේබල් ආධාරයෙන් ඔවුන් ඔය තරණය කරන්නේ තවත් අවදානමකට අතවනමින්. මේ කියන එක ඇත්තටම හරිම අනතුරුදායකයි. යට ගල් මුල් තියෙනවා. මේක වැටලා කොන්ද කඩාගත්තු අයත් ඉන්නවා. ඒ හින්දා මේක හරි අවදානම්. ගම්වාසීන්ගේ ශ්‍රමදායකත්වයෙන් නිදි කළ කේබල් පාලම ඉතා අබලන් තත්වයක පවතින පසුබිමක ස්ථිර පාලමක් ඉදිකිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වෙතයි ඔවුන් අපේක්ෂාවෙන් පසුවනවා. මේක යන්න බෑ මේ කම්බියේ පුරුදු අයගේ මිසක් අනිත් අය දැන් වරනවා යන්න බෑ මලේසියකේ. PRD එකේ ඉංජිනේරු මහත්තයෝ ආවා මේක බලන්න. අපි පාලමක් දාන්න ඕන සුදුසු තැනක් ඔක්කොම පෙන්නුවා යාලට. එයාලා ඇවිල්ලා බැලුවා. බලලා යාලා ඒවා මොකක් හරි හේතුවකින් යටපත් කරනවා අපිට කරලා දෙන්නේ. ඇයි කියලා අපි දන්නෙත් නෑ මොකද්ද හේතුව කියලා. සාමාන්‍ය පොඩි පාලමක් හරි කමන්නේ යොදලා අපිට ඉකොනොමිකට යන්න ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුවයි. එයත් සමගින් අද දින මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ දවසක්.